සමාජ සංගායනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් හැමදිනම ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. අපි ලබාගත් මනුස්ස ජීවිතය පරම දුර්ලභ මනුස්ස ජීවිතයක්. මිනිස්යන් හැටියට උත්පත්තිය ලැබපු අපිට මනුස්ස ජීවිතයක් ලබන එක එච්චර අපහසු නෑ වගේ අපිට තේරුණාට ඇත්තෙන්ම මනුස්ස ජීවිතයක් ලබා ගන්නවා කියන එක ඒකත් බුද්ධෝත්පාද කාලයක සිදු කරගනු ලබනවා කියන එක ලේසි පහසු නැහැ. යම් කිසි විදිහකින් නරක දෙයක් නරක සිතුවිල්ලක් ඉදිරිපත් වීමෙන් කෙනෙකුට දුගති ප්‍රාප්ත වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ මේ ජීවිතයේ කළ දෙයක් නොවුනත් සසරේ කරපු අකුසලයක් ඉදිරිපත් වුණොත් මරණාසන්න මොහොතේදී ඒ හේතු කරගෙන දුගතියට යන්න පුළුවන්කම තියෙනවා. නියපිටට ගත්ත පස් ටිකක් ඊටාම ස්වල්පයක් වනවා වගේ මහ පොළවේ තියෙන මහ විශාල ප්‍රමාණය අනිකුත් පස් ප්‍රමාණය වගේ සංසන්දනාත්මකව බලනකොට අර නියපිටට ගත්ත පස් ටික වගේ සුළුතරයක් තමයි නැවත සුගතියක උත්පත්තිය ලබන්නේ. මිනිස්සෙයින් හැටියට ඉපදිලා නැවත සුගතියක උත්පත්තිය ලබන්නේ. බොහෝ වූ සත්ත්ව ප්‍රජාවක් මහ පොළොව වගේ බොහෝ වූ සත්ත්ව ප්‍රජාවක් වැඩි වශයෙන් යන්නේ දුගතියට. එහෙමයි භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ. එතකොට ඒ දුගතියට යන්න පුළුවන් හේතු ටික අපි ළඟ තියාගෙනම ඉන්න නිසා අපිට කියනවා අනියතයි කියලා. ඒ කියන්නේ අපායට නියතියක් නැහැ. හැබැයි යන්න පුළුවන්කම තියෙනවා. පින්නතොනි එතනට ගියොත් ආයෙ මිදෙනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අපි අවශේෂ විපාක හැටියට ආපහු මිනිස්සෙක් වෙලා අපි අසරණ තැනක ඉපදුනත් සමහර වෙලාවට බුද්ධෝත්පාද කාලයක් නෙමෙයි ආයෙ අකුසල් කරගන්නවා. එක්ක ජීවත් වෙන්න සත්ව ඝාතන ආදිය කරමින් නොයෙක් අකුසල් සිද්ධ කරගන්නවා. අපිට නැවත අකුසල් කරගන්න තැනකමනේ රැඳී ඉන්නට සිද්ධ වෙන්නේ. අන්න ඒ හේතුවත් එක්ක අරගෙන බලනකොට අපිට පෙනෙනවා පින්නතුනේ මොනතරම් නිස්සාර වුණ සාරාපගත වුණ තැනකද අපි වාසය කරන්න කියලා. ඒ නිසා අපි එබඳු නිස්සාර තැනක ජීවත් වෙනකොට සාරයයි කියලා මරණයත් සමග අපෙන් අතහැරිලා යන දේවල් ගැන විතරක් හොයනවා නම් ඒකට කියන්නේ නැහැ බුද්ධිමත්කමක් නුවණැතිකමක් කියලා. මරණයත් සමග අතහැරන දේවල් මොනතරම් තිබුණත් ඒක ඔබට පිහිට පිලිසරණ පිණිස පවතින්නේ නැහැ. වැදගත් වෙන්නේ ඔබත් එක්ක අරගෙන යන්නේ මොනවද? ඔබ ඔය යන ගමන නතර කරන්නට ඔබ කරන්නේ මොනවද? අනේ දේවල් ටික තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ලෞකික කුසල ධර්මයන්ගේ වැදගත්කමත් ලෝකෝත්තර කුසල ධර්මයන්ගේ වැදගත්කමත් ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ විදිහට ඔබ මේ ධර්මයන් පිළිබඳව තේරුම් ගැනීම තුළ ඔබට පුළුවන් ජීවිතයේ අප්‍රමාදී බව සලසා ගන්නට.
අප්‍රමාදී බව සලසා ගන්නවා කියලා කියන්නේ ජීවිතයේ ඔබ මිදෙන විමුක්තිය පැත්ත ගැන ඔබ වැඩිදුරටත් කල්පනා කරනවා කියන එක. අර නිස්සාර දේවල්ම හරය කොටගෙන තවදුරටත් මේ දේවල් පසුපස්සේ පන්නාගෙන යන්නේ නැතුව ඔබට පුළුවන්කම තියනවා ඒ දේවල් වලින් මිදිලා යම් කිසි නිවීමකට තමන්ගේ හිත පත් කරගන්නට. පින්නතුනේ අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අපට දේශනා කරලා තියෙන මාර්ගය කුමක්ද කියන එක. අනුපූර්ව ප්‍රතිපදාවක් ලෙසයි අපේ භාග්‍යතුන් වහන්සේ අපට මේ මාර්ගය එහෙමත් නැතිනම් මේ ප්‍රතිපදාව අපිට පෙන්වා දීලා තියෙන්නේ. අපි විසින් මේ ප්‍රතිපදාව තුළ ගමන් කරනකොට අපි භාවිත කළ යුතු පුරුදු පුහුණු කළ යුතු ගුණධර්ම රාශියක් තිබෙනවා. ඒ ගුණධර්ම අපි පුරුදු පුහුණු කරනකොට ඒ අතර සංඥා වශයෙන් ඒ කියන්නේ හඳුනා ගැනීම වශයෙන් අපි පුරුදු කළ යුතු දේවලුත් තිබෙනවා. ලෝකයේ පිළිබඳව අපිට නිතරම තියෙන්නේ නিত্য සුභ සුඛ ආත්ම සහගත හඳුනා ගැනීම. ඒවලට අපි කියනවා නිච්ච සංඥා කියලා, සුභ සංඥා කියලා, සුඛ සංඥා. සංඥාවන්. නැතිනම් හඳුනා ගැනීම. ලෝකයේ පිළිබඳව අපි හඳුනා ගැනීමේ ක්‍රමවේද තමයි මේ නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් අපි ඇති කරගනු ලබන මේ හඳුනා ගැනීම. අන්න එහෙම ලෝකයේ දිහා බලාගෙන ඉන්න අයට බුදුරජාණන් වහන්සේලා වැනි සත්පුරුෂයන් වහන්සේලා පෙන්වා දෙනවා. එතනින් එහාට තියෙන යථාර්ථය මොකද්ද? ලෝකේ ඇත්තටම තියෙන ඇත්ත කතාව මොකද්ද? ඔය ආලේපනය කරන ලද දේ දිහා බලාගෙන අභ්‍යන්තරයේ තීරණය කරන්නට එපා. ආලේපනයේට ඔබෙන් තියෙන අභ්‍යන්තරයේ තියෙන නිස්සාරත්වය සහ පිළිකුල් බව පිළිබඳව තේරුම් ගන්න. නැතිනම් යථාර්ථය පිළිබඳව තේරුම් ගන්න. ඒක තේරුම් ගන්නට නම් ඔබලට මෙන්න මේ විදිහේ තමන්ගේ මනසේ ඥාන දර්ශනයක් මේ විදිහේ මානසිකාර විදිහෙන් උපදව ගත යුතුයි කියලා මාර්ගයක් පනවනවා. අන්නේ මාර්ගය පිළිබඳව අපි හොයනකොට මාර්ගය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපි මානසිකාර විදිහින් පිළිබඳව සලකා බලනකොට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව තමයි අපි මේ කාලය තුල පවත්වන මේ දේශන මාලාවට පාදක කරගෙන තිබෙන්නේ. ඒ තමයි ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීප තත්වයෙන් ඉන්නකොට ඊටමත් දැඩිව ගිලන් වෙලා ගිලන් බවින් පීඩා විඳිනකොට ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීපෙන් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ එතනට වඩිනවා නම් හොඳයි කියනකොට කල යුතු වඩාත් සුදුසුම දේ උන්වහන්සේගේ ඒ මනසට ඒ දහම් කරුණු පිළිබඳව සම්පහන්සනයක් ඇති කිරීම බව තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මේ දස සංඥාවන් පිළිබඳව උගන්වනවා. නැතිනම් දස සංඥා පිළිබඳව දේශනා කරනවා. මේ දස සංඥා ඉගෙනගෙන අහගෙන දස සංඥා පිළිබඳව උන්වහන්සේට කියන්නට කියලා. ඒ කියන්නේ ලෝකයේ පිළිබඳව අපි හඳුනාගත යුතු හඳුනා ගන්නා ආකාර 10ක් තමයි අපි දස සංඥා කියලා කතා කරන්නේ. ඒ දස සංඥාවන්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේහි එන විග්‍රහයන් අනුව. ඉතින් මේ දස සංඥාවන් පිළිබඳව අපි යම්කිසි විමර්ශනයක් මේ සිද්ධ කරන්නේ. ඒ තුල අපි අනිච්ච සංඥාව කතා කළා අනිත්‍ය වශයෙන් දකින්නේ කොහොමද කියලා. අනාත්ත සංඥාව කතා කළා අනාත්ම වශයෙන් දකින්නේ කොහොමද කියලා. ඒ වගේම දැන් අපි කතා කරනවා සුභ සංඥාව පිළිබඳව දුරු කරගන්නට අවශ්‍ය වන නැතිනම් ඒ විපල්ලාසය දුරු කරගන්නට අවශ්‍ය වන අසුභ සංඥාව කියන්නේ මොකක්ද කියන එක. අපි පසුගිය දේශනා වලින් මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කරගන්නට යෙදුණා කොහොමද අපි ජීවිතයේ අසුභ සංඥාවක් භාවිත කරන්නේ කියලා. එතකොට මේ දෙතිස් කුණප කොටාස වශයෙන් අපි ප්‍රායෝගිකව කොහොමද මේ භාවිතය ඒ දියුණු කිරීම සිද්ධ කරන්නේ කියලා. අද දවසේදීත් අපිට ඊට අදාළව ඌම ඊට අනුගත වූම කරුණු ටිකක් තමයි තියෙන්නේ. එතනදී අර අපේ මානසිකාරයේ අසුභ සහගත සංඥාවක් බවට පත් වෙනකොට අපි ඒ අසුභ සහගත සංඥාව පැවැත්වීමේදී අපේ හිතේ ඇති කරගත යුතු මොන විදිහේ මානසිකාරයක්ද තියෙන්නේ. අපි හිතට කොහොමද සංග්‍රහ කරන්නට ඕනේ, නිග්‍රහ කරන්නට ඕනේ. මෙබඳු කාරණා පිළිබඳව අපි අවබෝධ කරගෙන තිබීම ඊටාම
වැදගත් වෙනවා මේ කාර්යය සිදු කිරීම විශේෂයි. එනිසා අසුබ සංඥාව පිළිබඳව අපි හොයා බලනකොට අපි දන්නවා සිත වැඩිම වශයෙන් අපිට පුළුවන්කම තියනවා ඊට අදාළ වුණ සමාධි භාවනාදී කරුණු පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර වලින් උපකාර ලබන්නට. ඒ වගේම හිතේ සිසිල් බව ඇති කිරීම සඳහා හිත ඒ નિયમિત ආකාරයෙන් පවත්වා ගැනීම. නොයසේනම් මේ తত্ত্বය තුල හරියට කළමනාකරණය කර ගැනීමට අදාළ සීති භාව සූත්‍ර වශයෙන් කියලා කියන එක. ඒ විදිහට අපි මේක අපේ හිත පිළිබඳව අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම බොජ්ජංග කෝසලතා වශයෙන් අපි මේ ඊට අදාළ වුණ සූත්‍ර දේශනාවක්. බොජ්ජංග ධර්මයන් කොහොමද මේ ඔස්සේ දියුණු වෙන්නේ කියලා අපි එයට අදාළ වුණ සූත්‍ර දේශනා වශයෙන් අපේ මනස පිළිබඳව අවබෝධයක් තියාගන්නට ඕනේ. එතකොට මෙන්න මේ කියන ආකාරයන්ගෙන් අපි අපේ මනස පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නකොට අන්න ඒක තමයි නියමම දේ බවට පත්වන්නේ පින්නතුනේ අපි නිවැරදි භාවනාවක් කරා අරගෙන යන්නට. එහෙම නැතිනම් අපි කේසා ලෝමා නඛා දන්තා තචෝ ආදී ලෙස කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී ලෙස මේක කෙසේ වර්ණනාවට පාත්‍ර කළත් නැතිනම් මේක කොහොම අපි කතා කළත් ඒක ප්‍රායෝගික දෙයක් බවට පත්වන්නේ නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. අපි කල යුතු වන්නේ කොහොමද? අපි කල යුතු වන්නේ ප්‍රායෝගික නොවන ඒ දේ තුල රැඳී නොසිට අපේ හිත දියුණු කළ යුතු මට්ටම්, හිත දියුණු කළ යුතු දේවල් පිළිබඳව අපි වැඩි දුරටත් අවධානයෙන් යුක්තව කටයුතු කිරීම. අන්න ඒකෙදි තමයි අර අපි මුලින් සඳහන් කළා වගේ කරුණු පිළිබඳව තව අවශේෂ සූත්‍රයන් අපිට කොහොමද මේ මාර්ගය සකස් කරගන්නට ගැලපෙන්නේ මේ ආදී ලෙස අපි ඇති කරගනු ලබන ප්‍රඥාව වැදගත් වෙන්නේ එතනදී. ඒ අනුව අපිට දකින්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ අපේ හිතේ සමාධිය පිළිබඳව අපි සලකා බලනකොට අපි කලින් කලට අපි අපේ මනස පිළිබඳව පරිග්‍රහණය කළ යුතු ආකාරයන් තියෙනවා. මනස පිළිබඳව අපි සලකා බැලිය යුතු ආකාරයන් තියෙනවා. පළවෙනි එක තමයි හිතේ පවත්නා සමාධි తত্ত্বය පිළිබඳව අපි පරිග්‍රහණය කළ යුතුයි. හිතේ තියෙන සමාධි නිමිත්ත කුමක්ද කියන එක පිළිබඳව අපි පරිග්‍රහණය කළ යුතුයි. එහෙමත් නැතිනම් ඒක බැලිය යුතුයි. ඊට පස්සේ සමාධි නිමිත්ත පිළිබඳව අපි ඒ විදිහට බලනවා වගේම අපිට අවශ්‍යයි පග්‍රහ නිමිත්ත පිළිබඳව අපි කලින් කලට ඇති කරගනු ලබන මානසිකාරය. ඒ වගේම අපිට අවශ්‍යයි උපේක්ඛා නිමිත්ත, උපේක්ෂාව පිළිබඳව අපි කලින් කලට ඇති කරගනු ලබන ඒ මානසිකාරය කියන මේ මානසිකාරයන් අපිට තියෙන්නට ඕනේ. සමාධි නිමිත්ත, පග්‍රහ නිමිත්ත, ඒ වගේම උපේක්ඛා නිමිත්ත කියන මේ නිමිති තුන අපි කලින් කලට හිතේ ආසේවනය කරන්නට ඕනේ. මේක තමයි පළවෙනියටම අපි හිතක් දියුණු කරනකොට හිතේ සමාධියක් වඩනකොට අපි බැලිය යුතු ලක්ෂණ ටික බවට පත්වන්නේ මොනවද? මෙන්න මේ කියපු නිමිති ටික. පග්‍රහය පිළිබඳව තියෙන්නට ඕනේ, සමාධි නිමිත්ත තියෙන්නට ඕනේ, පග්‍රහ නිමිත්ත පිළිබඳව තියෙන්නට ඕනේ. ඒ වගේම අපේ හිතේ තියෙන්නට අවශ්‍යයි උපේක්ෂාව පිළිබඳව තියෙන දැනුමක්, නිර්ණයක් තියෙන්නට අවශ්‍යයි. එතකොට සමාධි නිමිත්ත කියලා කියන්නේ ඒ විදිහේ මානසිකාරයක් පවත්වා ගැනීම තුළින් තමාගේ සිතෙහි පවත්වා ගනු ලබන ඒකාග්‍රතාවය. තමාගේ සිතෙහි පවත්වා ගනු ලබන ඒකාග්‍රතාවය. යම්කිසි මානසිකාරයක් පවත්වා ගන්නකොට තමන්ගේ හිත අනිත් අරමුණු වල වේගයෙන් දුවන්නේ නැතිව තමන්ට එක අරමුණක හිත පිහිටෝගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නම් අපි ඒක හඳුනා ගන්නවා ඒකාග්‍රතාවයේ විදිහට. දැන් අපි අසුබ භාවනාව වැඩුවත් අපේ හිතේ ඒ ඒකාග්‍රතාවය දියුණු වෙන්නට ඕනේ. අපි අසුබ භාවනාව වැඩුවත් හිතේ ඒ ඒකාග්‍රතාවය දියුණු වෙන්න අවශ්‍යයි. එකඟ බව තියෙන්නට ඕනේ. එතකොට දැන් කේසා ලෝමා නඛා දන්තා තචෝ ආදී ලෙස මේ දෙතිස් කුණප කොට්ටාශයන්ගෙන් කුණප කොටස් පහ පහ අපි අරගෙන වෙන වෙනම භාවනා කළත් ඒවල තියෙන වර්ණ සංඨාන ගන්ධාදී වශයෙන් ඒ පිළිබඳව තියෙන නිමිති පිළිබඳව අපි හොඳට සම්මර්ෂණය කරලා බැලුවත්
ඒ පිළිබඳව අපි හොඳින් මෙනෙහි කරන්න පටන් ගත්තත් ඒ තුල ගොඩ නැගෙනවා ඒකාග්‍රගත බවක්. මෙතනදී ඒකාග්‍රගත බව පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපි තේරුම් ගන්නට ඕනේ අර සිත දැඩිව ඊටමත් වේගයෙන් සමාධියකටපත් කරන කර්මස්ථානයක සහ මෙබඳු කර්මස්ථානයක තියෙන විශේෂ ලක්ෂණයන් පිළිබඳව මේ ප්‍රායෝගිකව පාවිච්චි කරනකොට භාවිත කරනකොට තියෙන දේවල් ගැන. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ආනාපාන සති භාවනාවෙන් කරන්නේ හිතට එනේන අරමුණු වළක්වා තබලා සති නිමිත්ත තුල සිහිය පිහිටෝගෙන ආශ්වාස ප්‍රාශ්වාසයන් පිළිබඳව දැනුම් ඇතුව ඉඳීම. ඒක තමයි අපි ආනාපාන සති භාවනාවේදී මූලික වශයෙන්ම සිදු කරන දේ. එතකොට දැන් වෙන නිමිති එකක්වත් එන්න දෙන්නේ ඒ සෑම නිමිත්තක්ම වළක්වා ගන්නට තමයි නතර කරන්නට තමයි අපි උත්සාහවත් වෙන්නේ මේ නිමිත්ත භාවිත කිරීම තුළ. දැන් කෙනෙකුට ඔය ආනාපාන සති නිමිත්ත තුළ තමන්ගේ හිත භාවිත කිරීම ටිකක් අපහසු වන්නට පුළුවන්. එතකොට අන්න ඒ කෙනාට නමුත් මේ අසුබ කමඨහන හෝ එබඳු මානසිකාර්ය මූලික කරගෙන යන තවත් කර්මස්ථානවල තමන්ගේ හිත භාවිත කිරීම ටිකක් පහසු වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අසුබය කියන එක සංඥාවක්. එතකොට ඒ අසුබ සංඥාව පිළිබඳව අපි වඩනකොට ඒ අසුබ සංඥාව ආනාපාන සති සංඥාවට වඩා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ අපි ඒ පිළිබඳව අර මානසිකාර්යය පැවැත්වීම සහ ඒ කරන ක්‍රමය තුළ. දැන් අපිට මේක හිතන්න දෙයක් තියෙනවා. සලකා බලන්න දෙයක් තියෙනවා. මනසට හැසිරෙන්න යම්කිසි පරාසයක් තියෙනවා. අපි කිව්වොත් එහෙම දැන් ආනාපාන සති භාවනාව කියලා කියන්නේ කණුවක් ගහලා මේ කණුවටම තියලා හරකෙක්ව ගැට ගහපු එකක් නම් අසුබ භාවනාව කියලා කියන්නේ මේ කණුවටම තියලා හරක ගැට ගහපු එකක් නෙමෙයි යම්කිසි දුරක් තියලා නිශ්චිත දුර අවශ්‍ය දුර ප්‍රමාණය තියලා මේ කණුවේ ගැට ගහපු එකක් තමයි අසුබ භාවනාව කියලා කියන්නේ. එතකොට ආනාපාන සති භාවනාවේ විතර්ක මඩිනවා. විතර්ක යටපත් කරනවා. හැබැයි මේක තුල විතර්කය තවදුරටත් උපදවනවා වේගෙන්. හැබැයි විතර්කය අර නිශ්චිත සීමාව තුල අර හරක දුර ප්‍රමාණයකට යන්න පුළුවන් වෙන විදිහට ගැට ගැහුවා වගේ එයාගේ විතර්කය නොඑක් විතර්කවලට නොගොස් අසුබය නැමැති විතර්කයේ තුල පමණක් රඳව ගන්නට උපකාර වෙලා තියෙනවා. එතකොට මේ භාවනාව අර ආනාපාන සතිය කරනකොට හිත සමාධි කරගන්න අපහසු, හිත ටිකක් පිට යනවා කියලා හිතෙන, හිත විසිරෙනවා කියලා තේරෙන කෙනෙකුට මේ අසුබ කර්මස්ථානයේ වැඩිම තුලත් අසුබ භාවනාව තුලත් යම් කිසි ආකාරයකින් සැනසීමක් ඒ තුලින් ලබන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඔස්සේ තමන්ගේ හිත මෙහෙවාගෙන යනකොට ඒකාග්‍රගත බවක් ඇති වෙනවා. පින්නතුනේ ඒ ඒකාග්‍රගත බව අර අපි කතා කරන ආනාපාන සති භාවනාවෙන් එක් වගේ අපි ඍජුව අරමුණු මැඩ උපදව ගත්තක් නෙමෙයි. මේ අසුබය නැමැති අරමුණ තුලම හිත අරගෙන යනකොට නැතිනම් එක නිශ්චිත පරාසයක හිත විහිදුවමින් ඇති කරගත්ත කර්මස්ථානය. ඒකයි ඒ එක කුණප කොට්ටාසයන්ට අනුව අර්පණා වශයෙන් මේක වඩන්න පුළුවන් කියලා කිව්වේ. එතකොට අපිට මේක මෙහෙම වඩනකොට මේක මෙහෙම දියුණු කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේකේ අර අපි කතා කරපු හිතේ සමාධි නිමිත්ත ආසේවනය කිරීම කියන කාරණාව. එතකොට කලින් කලට අධිචිත්ත අනුයුක්ත කෙනා විසින් තමන්ගේ හිතේ පවතින සමාධි නිමිත්ත පිළිබඳව මානසිකාර්යය පැවැත්විය යුතුයි. තමන්ගේ හිතේ පවත්නා සමාධි නිමිත්ත පිළිබඳව මානසිකාර්යය පැවැත්විය යුතුයි. ඒ මානසිකාර්යය පැවැත්වීමේදී පින්නතුනේ වැදගත්ම දේ බවට පත්වන්නේ සමාධියේ තියෙන ස්ථාවරත්වයේ පිළිබඳව පවත්වා ගනු ලබන දැනුම. ඒ කියන්නේ දැන් ඇතම් කෙනෙක් ඉන්නවා භාවනා කරගෙන යනකොට සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙනකොට එයා ඒ සමාධි නිමිත්තේ භාවිත කිරීම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැහැ. ඒ නිසාම අර සමාධිය නිසා දැනෙන අනිකුත් ලක්ෂණයන් තුළ එයා රැඳිලා ඉන්න පුරුදු වෙනවා. ඒ විදිහට පුරුදු වුණාම දන්නේම නැතුව අර සමාධියේ පරිහානියටපත් වෙලා ඉවර වෙනවා.
ඇයි අර සමාධියට අනුරූපීවනේ තමන්ගේ මනස ඊට පස්සේ පවත්වන්න ගිහිල්ලා තියෙන්නේ. කර්මස්ථානයට අනුරූපීව නෙමෙයි. එතකොට මොකද වෙලා තියෙන්නේ? අර සමාධිය උපදවපු කර්මස්ථානය භාවිතයක් නැති වෙනකොට සමාධිය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ධන නැති වෙනකොට වාහනේ නතර වෙනවා වගේ වෙලා. ඒ නිසා අපි ඒ සමාධිය පිළිබඳව අපි සමාධි නිමිත්ත ආසේවනයේ කළ යුතු වෙලාව තේරුම් ගන්නට ඕනේ. නැතිනම් ඒ කලින් කලට සමාධි නිමිත්ත ආසේවනය කිරීම අපි තියාගන්නට අවශ්‍යයි. එතකොට මේ සමාධි නිමිත්ත ආසේවනය කරනකොට අපි මීට පෙර සාකච්ඡා කළා සබ්බත්තික පාරිහාරීය වශයෙන් අපි භාවනාව බෙදා වෙන් කර ගන්න ආකාරය. ඒ කියන්නේ අපි වැඩ කටයුතු කරනකොට කොහොමද අපි හිත පවත්වන්නේ? ඒ වගේම අපි එක අරමුණක ඒකාග්‍රගතව අපේ සිහිනුවන පවත්වාගෙන යනකොට අපි කොහොමද එහෙම කරන්නේ? මේ ආදී ලෙස අපි හිත වඩන්නේ කොහොමද කියන එක ගැන කතා කරනකොට කතා කළා. එතකොට අන්න ඒ විදිහට අපිට මේ සමාධි නිමිත්ත ආසේවනය කිරීමේ දක්ෂ බවක් තියෙන්නට ඕනේ. කෙනෙකුට අසුබය පිළිබඳව හිත වඩන්නට යනකොට හිත විසිරෙනවා නම් එයා තවදුරටත් ඒ ඔස්සේම මානසිකාරය පැවැත්විය යුතු වන්නේ නැහැ. මොකද කෙනෙකුගේ චරිතය වෙනස් වෙනවානේ. අර ස්වර්ණකාර තිස්ස හාමුදුරුවන්ගේ කතාව තියෙන්නේ. ස්වර්ණකාර තිස්ස හාමුදුරුවෝ නැතිනම් රත්තරන් කර්මාන්තයේ නියලුණු වික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ඒ රත්තරන් කැටයම් කිරීම, ඒ රත්තරන් සැකසීම සිද්ධ කළා. එතකොට ඒ විදිහට රත්තරන් ආශ්‍රිතව තමන්ගේ කර්මාන්තය සිද්ධ කරමින් ඉඳලා ඇවිල්ලා පැවිදි භූමියටපත් උනේ. පැවිදි භූමියටපත් වුණාට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ විසින් මේ හාමුදුරුවන්ට ලබා දුන්නු කමඨහන තමයි අසුබ කර්මස්ථානය. එතකොට අසුබ භාවනාව පිළිබඳව උන්වහන්සේට වඩන්න කියලා කිව්වහම උන්වහන්සේ අසුබ භාවනාව ප්‍රගුණ කරනවා. කොතෙක් අසුබ භාවනාව ප්‍රගුණ කරන්නට ගියත් පින්නතුනේ උන්වහන්සේට අසුබේ වැඩෙන්නේ නැහැ. බොහෝ කාලයක් තිස්සේ මේක පුරුදු කරනවා කිසිම විශේෂත්වයක් නැහැ. දැන් මේකෙන් කියන්නේ පින්නතුනේ මේ ඔබ දවසකට පැයක් භාවනා කරලා මාස ගාණක් භාවනා කරලා විශේෂත්වයක් නැහැ කියනවා වගේ නෙමෙයි. වික්ෂුන් වහන්සේ නමක් වුණාම උන්වහන්සේ මුළු ජීවිතේම ඒ වෙනුවෙන් වැය කරනවා. ඒ කාල පරිච්ඡේදය සඳහා වෙන්කොට වාසය කරනවා. ඒ නිසා ඒක වෙනමම තැනක් වෙනමම භූමියක් ඒ නිසා. එතකොට උන්වහන්සේ මේ විදිහට කළත් ඒකේ විශේෂත්වයක් වෙන්නේ නැහැ. මොකද නැත්තම් සමහර කෙනෙක් හිතනවානේ එහෙනම් අපිත් මෙච්චර භාවනා කරනවා කෝ අපිට විශේෂත්වයක් කියලා නෑ. මේක තමන්ගේ ජීවිතයේ මේ සඳහා කැපකොට කරන දෙයක්. ඒ කියන්නේ ගිහි පින්නතුන් දෙක කරන්න බෑ කියලා එහෙම නෙමෙයි. මේ අවස්ථාව පිළිබඳව පැහැදිලි කළේ. ඒකට ඒ අයටත් කරගන්න පුළුවන්. ඒක නිශ්චිත මාර්ගය තුළ ක්‍රමානුකූලව යනවා. නමුත් මේ සරණකාර හාමුදුරුවන්ගේ තමන්ගේ හිත මේ තිස්ස හාමුදුරුවන්ට සමාධි කරගන්නට බැරි වෙනවා. සරියුත්තරුන් වහන්සේ මේ තමන්ගේ ශිෂ්‍යයන් වහන්සේව භාග්‍යවතුන් වහන්සේ හමුවට එක්කගෙන යනවා. මොකද ආශ්‍රයානුසේ ඥානයේ තියෙන භාග්‍යවතුන් වහන්සේටනේ සත්‍යයන්ගේ ආශ්‍රයානුසේ තියෙන්නේ. කෙලස් කොච්චරක් දුර වෙලාද, කෙලස් කොච්චරක් තියනවද නැතිනම් ඒ කෙලස් ධර්මයන් ප්‍රහීන වීම පිණිස ඔහුගේ ආධ්‍යාශයට වඩාත්ම සුදුසු වන්නේ කුමක්ද කියන එක පිළිබඳව දන්නේ භාග්‍යවතුන් වහන්සේම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම බුදුරජාණන් වහන්සේ දකිනවා මෙයා රත්තරන් වැඩ කරපු කෙනෙක්. ආත්ම 500ක් දිහා බලනකොට පේනවා දිගින් දිගටම කරලා තියෙන රත්තරන් කර්මාන්තය. ඒ නිසා ඉන්නේ ඒ වගේ මනසක. ඒ නිසා සාමාන්‍ය ලෝකයේ අසුබය ගැන කතා කළාට එයාට අසුබේ තේරෙන්නේ නැහැ. එයා ශරීරයේ තියෙන සහ ඒ වස්තුන්ගේ තියෙන සුන්දරත්වය තමයි දකින්නේ. ඒවා ආභරණ ආදිය පැලඳුවාම තියෙන සුන්දරත්වය ඒ විදිහට ලස්සන විදිහට හදන එක තමයි තියෙන. මානසික ගතියක් විදිහට පුරුදු කරලා තියෙන එක. ඒ නිසා මේක කොච්චර අසුබයි කිව්වත් මේක වැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒක තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ මේ තිස්ස හාමුදුරුවන්ට දුන්නේ වෙනස්ම කර්මස්ථානයක්. නැතිනම් වෙනස්ම විදිහේ ක්‍රමෝපායක් පාවිච්චි කළා. මොකද්ද? රත්තරන් නෙළුම් මලක්, රන් පැහැති නෙළුම් මලක් දිහා බලන් ඉන්නට කියලා දේශනා කළේ. එතකොට රත්තරන් නෙළුම් මල දිහා බලාගෙන ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් අර නෙළුම් මල පරවි අනිත්‍ය ස්වභාවයටපත් වෙන හැටි පේන්නට භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. අන්න ඒකත් එක්කම තමන්ගේ හිත පවත්වාගෙන ඉන්නකොට මේකේ තියෙන ඇත්ත ස්වභාවය ගැන උන්වහන්සේට පුළුවන්කම ලැබුණා තේරුම් ගන්නට. උන්වහන්සේ පසු ආරහත්ත්වයටපත් වෙනවා. නමුත් මෙතනදී
වැදගත්ම කාරණේ බවට පත්ුනේ සමාධි නිමිත්තක් උපදව ගැනීම සඳහා උන්වහන්සේ දිගින් දිගටම අසුබ කර්මස්ථානයේම භාවිත කළා නම් අර දේ නොලැබී යන්නටත් තිබුණා. ඒ නිසා අපි හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි අපි භාවිත කළ යුතු කර්මස්ථානය කුමක්ද? නැතිනම් ඒක සමාධි නිමිත්ත භාවිත කිරීම අපි කොහොමද කරන්නේ කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. සමාධි නිමිත්ත භාවිත කිරීම කියනකොට අපි හිතේ සමාධිය අඩු නම් අපි නැවත නැවත උත්සාහවත් විය යුතුයි සමාධි නිමිත්ත ආසේවනය කරන්නට. සමාධි නිමිත්ත පුරුදු කරන්නට අපි නැවත නැවත උත්සාහවත් විය යුතුයි. සමාධි නිමිති අපිට අප්‍රකටව යනවා නම් පින්නතුනේ අපිට නැවත නැවත කර්මස්ථානයේ කෙරෙහි හිත පිහිටවලා අපිට සිද්ධ වෙනවා ඒ පිළිබඳව අපිට සිහිනුවන නැවත නැවත පවත්වන්නට සමාධි නිමිති අප්‍රකටව යනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපිට මේ ධර්මයන් පිළිබඳව අපිට තමන්ගේ හිතේ තියෙන తත්වය පරීක්ෂා කර බලමින් අපිට පුළුවන්කම තියෙනවා අපේ හිතේ සමාධිය අඩු වෙන සෑම මොහොතකම වැඩි දුරටත් මානසිකාර්යය පවත්වමින් සමාධි නිමිත්ත ආසේවනය කරන්න. බොහෝ දෙනෙක් අද එබඳු කටයුත්තක් කරන්නේ නැහැ. තමන්ගේ හිත පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසා භාවනා කරලා නැගිටින්නෙම දැන් භාවනා කරලා ඉවරයි කියලානේ. භාවනාව ඉවර කළා තමයි නැගිටින්නේ. එහෙම ඉවර කළා නැගිටින්න හොඳ දෙයක් නෙමෙයිනේ භාවනාව කියන එක. මොකද භාවනාව කියන එක තියෙන්නේ මේ පැයකට සමාධිය තියාගෙන ඉඳලා පැය අනික් 23ක් සමාධිය නැතුව ඉන්න නෙමෙයි. අපි ඒක පුරුදු කරන්නට ඕනේ. අපේ ජීවිතය තුළ අපි ප්‍රගුණ කරන්නට ඕනේ. ප්‍රගුණ කරන්න යනකොට තමයි පින්නතුනේ අපිට පුළුවන්කම තියෙන්නේ ඒක ඒ සඳහා උත්සාහවත් වෙන්න. එතකොට තමයි මේක වැදගත් වෙන්නේ. එතකොට අපිට තේරෙනවා සමාධි නිමිත්ත අඩු වෙලා යනකොට සමාධිමත් බව අයින් වෙලා යනවා ටිකෙන් ටික. එහෙනම් අපි මොකද්ද කළ යුතු වෙන්නේ? අර සමාධි නිමිත්ත නැවත නැවත හිතට ආසේවනය කළ යුතුයි. හිතට නැවත නැවත සමාධි නිමිත්ත අපි පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. නැවත නැවත සමාධි නිමිත්ත පුරුදු කරන්න පටන් ගත්තාම ඉන්න අපිට පුළුවන්කම තියනවා පින්නතුනේ සමාධි නිමිත්ත ආසේවනය කිරීම කියන චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩ නැගෙන්නට අවශ්‍යම කාරණය සම්පූර්ණ කරගන්න. සමාධි නිමිත්ත ආසේවනය කිරීම. ඒ වගේම හිත පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්නට ඕනේ. ඔසවා තැබිය යුතු තැන්වල හිත ඔසවා තබන්නට ඕනේ. එතකොට හිත ඔසවා තබන්නට ඕන කියලා කියන්නේ දැන් හිත විවිධ ස්වરૂපයිනේ. ඒකට මෙන්න මේ විදිහටම පවතී කියලා නිශ්චිත ක්‍රමයක් පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ත්‍රිසංගත සත්ව වර්ගයා මොනතරම් විසිතුරුද මේ සත්ව జాති. එක සත්වයක් අනෙක් සත්වයට වැඩිය කොච්චර විසිතුරුද කොච්චර වෙනස්ද. ත්‍රිසංගත ලෝකය වෙනස් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඊටත් වැඩිය විසිතුරු දෙයක් තියෙනවා. ඒ තමයි හිත කියලා කියන්නේ. ඒ නිසා විසිතුරු භවිනුස් සිතයි කියලා කියනවා. මේකේ තියෙන විසිතුරු ස්වභාවය නිසා. ඒ නිසා හිතේ ස්වභාවය විවිධාකාරයි. ඇතැම් වෙලාවට සමාධි නිමිත්තම ආසේවනය කිරීම තුලත් හිතට වැරදි තැනකට පත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවකට හිත උද්දච්චයේ පැත්තට බර වෙලා කටයුතු කරනවා. හිත විසිරීමට ලක් වෙනවා. ඒ වෙලාවට අපි නැවත නැවත සමාධි නිමිති ආසේවනය කරන්නට ගියත් අපිට ඊට අදාළ වුණ මනස පිහිටව ගන්නට නොහැකි වෙනවා. කොටිම කියනවා නම් මුළු භාවනාවත් එක්කම එපා වෙනවා. අන්න එහෙම වුණාම එයාට පහසුවෙන් මේ ගමන යන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා සෑම තැනකදීම අපි හිත පිළිබඳව අවබෝධයෙන් මේ ගමන යන්නට ඕනේ. ඒ නිසායි පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්නට කියලා පෙන්නනවා. හිත ඔසවා තැබිය යුතු තැන්වල ඔසවා තැබිය යුතුයි. එතකොට අපි ඔසවා තබන්නට යනකොට අර සත්තුගාරවත ආදී කරුණු සිහිපත් කරමින් හිත ඔසවා තබන්නට ඕනේ. තමා පිළිබඳව මානසිකාර්යය පවත්වන්නට ඕනේ. තමා පිළිබඳව මානසිකාර්යය පවත්වන්නට ඕනේ. බලන්න තමන්ගේ ජීවිතේ මොනතරම් වටින දෙයක්ද කියලා. වටිනා මනුස්ස ජීවිතයක්. ඒකත් මේ බුද්ධෝත්පාද කාලයක ලැබිලා තියෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබිලා. ඒ සෑම දෙයකට වැඩිය මේ මොහොතේ මට මගේ හිත පාලනය කරගන්න අවශ්‍ය දහම් කරුණු තේරුම් අරගත්ත කෙනෙක්.
ඒ වගේම මම මේක ප්‍රායෝගිකව පුරුදු කරන කෙනෙක්. අහගත් අය අතරින් පුරුදු කරන අය අඩුයි. එනිසා මම පුරුදු කරන කෙනෙක්. එතකොට මගේ ජීවිතේට මොනතරම් මම වටිනාකම් රාශියක් එකතු කරගෙන තියනවද? දැන් මේ වෙලාවේදී අපි හිතන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ස්කන්ධ මාත්‍රයක්නේ කොහෙද උතන මම කියලා හිතන්නේ කියලා. මේක කරන්නේ මේ හිත අර විදිහේ තත්ත්වයන්ටපත් වුනහම තමන්ගේ හිත හැකිලී යනකොට විසිරීමට යනකොට තමන්ගේ හිත ඔසවා තබන්නට ඕනේ. ඔසවා තබන්න ගියාට පස්සේ ඒක එපා වෙන විදිහට හිතලා ආයෙ පුළුවන් කමක් නැත්තේ නෑ. වටිනාකමක් පෙන්වා දෙන්නට ඕනේ. සමහර තැන්වලදී එහෙමනේ කටයුතු කරන්නට වෙන්නේ. තණ්හං නිස්සාය තණ්හං පහතබ්බන් කියනවා. තණ්හාව ඇසුරු කරගෙන තණ්හාව නැති කරන්න ඕනේ කියලා. එතකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ විදිහට ඔසවා තැබීමක්. හිත අරමුණට ඔසවා තබනවා. හිත නංවනවා අපි. එතකොට අපි දක්වනවා අපේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම. මේ ක්ෂණ සම්පත්තියේ තියෙන වටිනාකම. තමන් වගේ කෙනෙකුට කොච්චර සුදුසුද අප්‍රමාදී වන්නට කියන බව. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ තුල පහළ වුණා නම් පහළ වුණේ මටම බණ කියලා දෙන්න. මටම නිවන් දකින මගක් කියලා දෙන්නට. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා ඇවිල්ලා. නොවිඳිනා දුක් විඳලා අපිව නිවන් දක්වන්න. අම්මා තාත්තවත් නොකරන දේවල්. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ඒසා ප්‍රයත්නයකින් බෝධිසත්ව කාලෙදී පෙරුම්දම් පුරලා සම්මා සම්බුද්ධත්වයට අවබෝධ කරගෙන දුකෙන් මිදෙන පණිවිඩයක් අපිට කියලා දුන්නා. ඒක අද අපි අහන්න ලැබෙනවා. ඉතින් ප්‍රමාද වන එක සුදුසුද කියලා තමන්ගෙම ප්‍රශ්න කළ යුතුයි. තමන්ගේ හිත ඔසවා තැබිය යුතුයි. තමන්ගේ හිත ඔසවලා තබන්නට ඕනේ. ඔබට ප්‍රඥාව තියෙනවා. තමන්ගේ වටිනාකම තමන් තේරුම් අරගන්න එපා. අපිට ප්‍රඥාව තියෙනවා. හිතන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ හිතන්න පුළුවන්කම තියෙන ඔබ විසින් අද කොච්චර අප්‍රමාදී වෙන්නට ඕනේද? මේ ಗುಣධර්මයේ පුරුදු කරගන්න නැත්නම් මේ මනස තුළ මේ தත්ත්වය ඇති කරගන්න නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකට කරන්න පුළුවන් හොඳම සුදුසුකම මගේ ළඟ තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරන එක, යෝනිසෝ මනසිකාරය ආදී පවත්වන කාලයේ තියෙන එක කොච්චර දේවල් තියෙනවද? ඒ නිසා කළ යුතුම දේ තමයි මේ දේ කොහොම හරි කර ගැනීම කියන වීරිය තුළ තමන්ගේ හිත ඔසවා තබන්නට ඕනේ. නැවත නැවත ඔසවා තබන්නට ඕනේ. ඒ විදිහට පග්‍රහ නිමිති කොච්චර ඇසුරු කළත් ඒක වරදක් වන්නේ නැහැ. ඒ පග්‍රහ නිමිති ඇසුරු කළ යුතු තැන පග්‍රහ නිමිති ඇසුරු කරන්නට ඕනේ. ඒ වගේම උපේක්ෂා නිමිති තියෙනවා. උපේක්ෂා නිමිති ඇසුරු විය යුතු තැනදී උපේක්ෂා වන්නටත් ඕනේ. හිතේ තියෙන උපේක්ෂාව මොකද්ද? හිතේ ඇති කරගනු ලබන උපේක්ෂාව බවට පත්වන්නේ අරමුණු වල කම්පා නොවන ස්වභාවයනේ. එතකොට දැන් අපි ඕනවට වඩා අපි හිත ඔසවා තබන පැත්තට විතරක් හිත හිතින්න ගියොත් ඒකම නිසාම හිත උද්දච්චයට යනවා. ඒ වගේ පැතිවලට යන්නේ නැති වෙන්න අපි හිත උපේක්ෂා මට්ටමෙනුත් අපි පවත්වා ගන්නට ඕනේ. එතකොට උපේක්ෂා මට්ටම තුල පවත්වා ගන්නකොට අපි අර භාවනා මානසිකාර්යය තුලින්ම ඒ සමාධි නිමිත්ත ආසේවනය කිරීම තුළම එහි ඇති තැම්පත්ව යන ස්වභාවය, අරමුණු වල පවත්වන අකම්පිත ස්වභාවය, අරමුණු වල අපේ හිත කම්පා නොවන බව අපි වැඩි දුරටත් සම්මර්ෂණය කරනවා. මේ විදිහට අධිචිත්ත අනුයුක්ත භික්ෂුවක් විසින්, පුද්ගලයෙක් විසින් කාලෙන් කාලයට තමන්ගේ හිතේ පවතින මේ ස්වභාවය පිළිබඳව විනිශ්චය කරමින් එයට දිය යුතු සැලකීම, එයට දිය යුතු සියලු ආකාරයෙන් කළ යුතු දේ කරනවා. එතකොට ඒ නිමිති නැවත නැවත මානසිකාර්යය කරනකොට, සුදුසු අවස්ථාව තේරුම් අරගෙන කටයුතු කරනකොට තමන්ගේ හිත පුළුවන්කම තියනවා පින්නතුනේ සමාධිය තුළ නොවැටි ඉදිරියට අරගෙන යන්නට. සමාධිය තුළ තමන්ගේ හිත පරිහානියටපත් නොවි අරගෙන යන්නට. ඉතින් මේට අමතරව තමන්ගේ ජීවිතයේ තමන්ගේ චර්යා රටාවන්, තමන් ඇසුරු කරන තැන්, ආහාර කන බොන තැන්, මේ ආදී සියලුම දේවල් පිළිබඳව පවා ඔබට යම්කිසි විදිහකින් අවබෝධයක් ඇතුව කටයුතු කරන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත් මේ කාරණේ ප්‍රායෝගිකව ඔබට කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැතිවන්න පුළුවන්.
මොකද ඒකෙන් කියන්නේ ඒ ඔක්කොම ගැන හිත හිත ඉන්න කියලා නෙමෙයි. ඔබේ ජීවිතය තුළ ඔබ අනිකුත් සරලව ජීවත් වෙනවා කියන තැන අපි ඇති කරගන්නට ඕනේ. ඒ දේවල් පස්සේ අපි පන්නගෙන ගිහිල්ලා අපි දේවල් හොයාගෙන යනවා නම් ඒක සුදුසු වෙන්නේ නැහැ. අපි මේ දේවල් පස්සේ ගිහිල්ලා නිකන් පන්නගෙන ගිහිල්ලා අනවශ්‍ය විදිහට නම් අපි මේ දේවල් හදාගන්න ඒක සුදුසු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී අපි මූලික වශයෙන්ම කටයුතු කරන්නට ඕන දේ තමයි අන්නේ හිත වැඩි යුතු, හිත දියුණු කළ යුතු තැන් තේරුම් අරගෙන හිත ඒ නිමිතිවල පමණක් හැසිරවීම. හිතපත් වෙනකොට සමාධිය අඩු වෙලා යනකොට සමාධිය දියුණු කරන්නට ඕනේ. හිත ලීනත්වයට යනකොට අපි හිත ඔසවා තබන්නට අවශ්‍යයි. ඒ වගේම හිත උපේක්ෂාගත නොවි ඉල්පී යනකොට අපි හිත උපේක්ෂාගත කරන්නට ඕනේ. උපේක්ෂා සහිත අරමුණක හිත සිහිය පිහිටවන්නට අවශ්‍යයි. අන්න ඒ විදිහට කළා විතරයි අපිට මේ සමාධි නිමිත්ත උපදවගෙන පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. කෙනෙකුට සමාධි නිමිත්ත උපදවන්න බෑ. කෙනෙකුට උපන් සමාධි නිමිත්ත පවත්වා ගන්න බෑ. එතකොට තවත් කෙනෙකුට උපන් සමාධි නිමිත්ත ඔස්සේ ඉදිරියට මත්ෙහි දියුණුවක් සඳහා කටයුතු කරන්න බෑ. ඇයි මේ විදිහට හිත පිළිබඳව නිවැරදි සම්මර්ෂණයක් නැතිකම නිසා. ඒ නිසා අපි ඇති කරගත යුතු දේ තමයි මේ නිවැරදි සම්මර්ෂණ විදිය හිත පිළිබඳව අපි ළඟ තියෙන්නට ඕනේ. ඒ සම්මර්ෂණ විදිය තිබ්බොත් විතරයි පින්නතුනි අපිට මෙතන මේ කරුණ ඔස්සේ ගිහිල්ලා මේ මාර්ගය හදාගෙන නිර්වාණය කරා යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපිට එතනින් එහාට මේක පුරන්න වඩන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ ඔබේ ජීවිතයට හැරිලා අද දවසේදී ප්‍රශ්න කරලා බැලුවොත් ඔබට පෙනේ අපිට ඇත්තටම මේක බැරි වෙලා තියෙන්නේ කොතනද කියලා. අපිට ඇත්තටම මේක බැරි වෙලා තියෙන වෙන තැනක නෙමෙයිනේ පින්නතුනේ. අපිට ඇත්තටම මේක බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ නිමිති පිළිබඳව අපේ හිතේ තියෙන මෙනෙහි නොකිරීම මත අපි දන්නේ නැහැ අපේ හිත වැඩ කරන්නේ කොයි විදිහටද කියලාවත්. හිත ඔසවා තබන්න දන්නේ නැහැ. හිත කියන එකේ සමාධි නිමිත්ත කොහොමද ආසේවනය වෙන්නේ කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. ඒ නිසා එක එක නිමිති වල අපි හැසිරෙනවා. එක එක නිමිති වල අපි කටයුතු කරනවා. අරමුණු අරගෙන තියාගන්නවා, ස්ථාවර කරගන්නවා. එතකොට අපි ලෝකය හඳුනා ගන්නා විදිය අනුව එහෙම කටයුතු කරනකොට ඒ කිසිම දෙයකින් පින්නතුනේ අපිට සැනසීමක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අසුභ භාවනාව වඩන කෙනෙක් තමන්ගේ හිත ඊට සුදුසු සමාධි නිමිති ආසේවනය කරන විදිහට ඒ වගේම එය වැඩිම සඳහා තමන්ගේ හිත ඔසවා තබන විදිහට සහ උපේක්ෂා සහගත මට්ටම තමන්ගේ හිතට ඇති වෙන විදිහට කටයුතු සම්පාදනය කළ යුතු වෙනවා. ඒ විදිහට තමන්ගේ මනස තමන්ගේ භාවනාව සකස් කරගන්නට අපි ප්‍රඥා සම්පන්න වන්නට ඕනේ. එතකොට මෙන්න මේ විදිහට අපේ හිත අපි ඒ ක්‍රමවේදය ඔස්සේ සකස් කරගන්නවා. ඊළඟට තමයි අපිට අපේ හිත සකස් කර ගැනීමේදී හිත සිසිල් කළ යුතු තැන්වල අපි හිත සිසිල් කරන්නට ඕනේ. ඒ කියන්නේ දැන් හැම වෙලේම නොනවත්වාම මේක දිගින් දිගටම මේ විදිහටම අරගෙන යනවා මේක මෙතනින් එහාට මුකුත් නැතුව කියන එක තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. එහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද හිතේ අපි වඩන්නේ මේ විදිහට ඉන්ද්‍රිය ධර්මතා ටික. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මතා ටික අපිට දියුණු කිරීම සඳහා කළ යුතු අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් තියෙනවා. අවශ්‍යතාවයේ තිබ්බ පළියට මේ දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. වීර්යයක් තිබුණ පළියට මේක කරන්න පුළුවන් කමකුත් නෑ. ඒකනේ සෝන කුටිකන්න හාමුදුරුවන්ගේ කතාවේ තියෙන්නේ. කුටිකන්න හාමුදුරුව බොහොම සියුම්මැලි ශරීරයක් දරපු හාමුදුරු කෙනෙක්. ඉතින් මේ සෝන හාමුදුරුවෝ සක්මන් කරනකොට කකුල් වල තියෙන සියුම්මැලි බව නිසා කකුල් පැලුණලු. කකුල් පැලිලා ලේද්දි සෝන හාමුදුරුවෝ සක්මන් කරනවා. ඇවිදින්න බැරි තත්ත්වයට එනකන් කකුල් තුවාල වුණාම සෝන හාමුදුරුවෝ සක්මනේ දන ගගා සක්මන් කරනවා. හරියට හරකෙක් මරපු තැනක ලේ ගිහිල්ලා වගේ සක්මන් මළුවේ ලේ ගෑවෙනවා. බුදුරජාණන් වහන්සේ සෝන හාමුදුරන්ට කියන වීර්යය අඩු කරගන්න කියලා. වීර්යය අඩු කරගන්න, වීර්යය සම තත්ත්වයකට ගන්නට කියලා. ඒ තරම් දැඩි වීර්යයක් කරනවා. කියන්නේ වීර්යය තිබුණ පමණින් මේක සාධනය කරගන්න පුළුවන්කම නැහැ කියන එක. සමාධිය අදිමත් වුණා කියලා සමාධිය විතරක් තිබුණා කියලා ප්‍රඥාව නැතිනම් ඒත් මේකට යන්න පුළුවන් කමක් නැහැ.
එනිසා මෙතනදී අපිට තියෙන්නට ඕනේ තව හාත්පස කරුණු තියෙනවානේ. අන්න ඒකදී තමයි ඒ සීති භාව සූත්‍ර වශයෙන් අපි තියෙන දේවල් ගැන අපි අපේ හිත පවත්වන්නට ඕනේ. වෙනතුනේ හිත අපි පවත්වාගෙන යනකොට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි අපි මුලින් කතා කළා පග්‍රහ කිරීමක් පිළිබඳව. ඒ වගේම තව දෙයක් තමයි ශාසනයේ තියෙන නිග්‍රහ කිරීම කියන එක. හිතට නිග්‍රහ කරනවා. හිතට තමා විසින්ම තමන්ගේ හිතට නිග්‍රහ කරනවා. නුඹ මොනතරම් චපල කෙනෙක්ද? හොඳට තේරිගාථා අධ්‍යයනය කරනකොට ඒ රහතන් වහන්සේලා නිවන් දකින්නට තමන්ගත් උත්සාහයන් පිළිබඳව එබඳු තැන් පිළිබඳව දේශනා කරනකොට තමන්ගේ හිතේ තිබුණු මානසික තත්වයන් පිළිබඳව පැහැදිලි කරනකොට දක්වනවා මේ හිතට නිග්‍රහ කළේ කොහොමද කියලා. එතකොට ඇතැම් වෙලාවට මේ නිග්‍රහ කිරීම දිහා අපි බලනකොට අපිට පේනවා පින්නතුනේ මොනතරම් නිග්‍රහ කිරීමක් විදියටද කරලා තියෙන්නේ. කියන්නේ මේ ද්වේෂයෙන් මේ බැනගෙන හිතට කටින් බැනගෙන යනවා තමන්ටම බැන ගන්නවා කියන එක නෙමෙයි. තමන්ගේ හිතෙන් තමන්ගෙම තියෙන වැරදි ගති පිළිබඳව වීරය විරහිත බව පිළිබඳව තමන්ගේ හිතෙන් තමන්ම කලකිරීමටපත් කරගන්නවා. අර එක තෙරුණාංශ නමක් කියනවා තමන් කැලේකට ගිහිල්ලා භාවනා කරනකොට අර්ථිය නැතිනම් නොයල්මක් ඇති වෙනවා. අධි කුසලයේ නොයල්මක් ඇති වෙනවා උන්වහන්සේට. උන්වහන්සේ හිතට කොහොමද අවවාද කරන්නේ? මහාන වෙන්න කලින් නම් ඔබ කිව්වේ කොහොමද මේ විදිහට කැලේකට යන්න කියලා මට මෙහෙම කරන්න කියලා සිවුරක් දාගන්න කිව්වා භාවනා කරන්න කිව්වා පින්ඩපාත යන්න කිව්වා දැන් කරනවා දැන් මොකද්ද වෙන්නේ මොකද්ද කරන්න පුළුවන්කම තියෙන්නේ මොකක්වත් කරගන්න බෑනේ ඇයි ඔච්චර වැටෙන්නේ පල්ලෙහාට සුදුසුද ඔබ වගේ කෙනෙකුට ඔහොම පල්ලෙහාට වැටෙන්න කොහොමද මේක අපි දියුණු කරගන්නේ මේ විදිහට තමන්ගේ හිතට තමන්ම නිග්‍රහ කරලා පල්ලෙහාට දාලා තමන්ගේ හිත පහත හෙලලා ඒ පිළිබඳව තමන්ම උත්සාහය ඇති කරගන්නවා. ඒක තමයි නිග්‍රහ කළ යුතු තැනදී හිත නිග්‍රහ කරනවා කියලා කියන්නේ. ඒ වගේම අපි දැනගන්නට අවශ්‍ය දේ තමයි පග්‍රහ කරනවා කියලා කියන්නේ අපි හිත ඔසවා තබන තැන. හිත ඔසවා තබන තැනදී අපි දක්ෂ වන්නට ඕනේ හිත ඔසවා තබන්නට. ඒ හිත ඔසවා තබනවා වගේම පින්නතුනි අපිට පුළුවන්කම තියෙන්නට අවශ්‍යයි එතනින් එහාට ගිහිල්ලා අපේ හිත නිවැරදිව නිමිත්ත පරිග්‍රහණය කිරීම පිළිබඳව අපි නුවණින් කටයුතු කිරීම කියන තැනටපත් කරගන්න. ප්‍රීත්‍ය ආදී ධර්මයන් පිළිබඳව පවතින බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවන් පිළිබඳව අපිට සම්මර්ෂණය කරන්නට අපිට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට අපි කටයුතු කිරීම තුළ තමයි පින්නතුනි අපිට පුළුවන්කම තියෙන්නේ කෙසේ හෝ අපේ හිත නිර්වාණය කරා අරගෙන යන්නට. නැතිනම් නිවන් දැකීම කියන තැන දක්වා අරගෙන යන්නට. ඒ වගේම හිත අපි දැනගන්නට අවශ්‍යයි අර විදිහට නිමිති පිළිබඳව අපි සම්මර්ෂණය කරනවා වගේම හිතේ කියන්නේ සමාධිය ඇති කරන නිමිති පිළිබඳව නිවැරදි සම්මර්ෂණය කරනවා වගේම හිත සම්පහන්සනය කළ යුතු තැනදී හිත සම්පහන්සනය කරන්නට ඕන. සම්පහන්සනය කියලා කියන්නේ හිත සතුටු කරන්නට ඕන. එතකොට මේ හිත සතුටු කළ යුතු තැන හිත සතුටින් තියන්නට ඕන. මේක හරියට මේ පොඩි දරුවෙක් බලා ගන්නවා වගේ දෙයක් නෙමෙයි. හිත බලා ගන්නවා කියන එක. එතකොට මේ හිත සතුටින් තියන්නට ඕන වෙලාවේදී හිත සතුටින් තියන්නට ඕන. එතකොට සතුටින් තියන්න කියලා කියන්නේ හිත කොහොමත් අදින්නේ කාමාදී අරමුණු වලට. ඒ හිත කැමැති අරමුණු කැමැති විදිහට යන්න දීලා කරන දෙයක් නෙමෙයි හිතේ සතුට කිරීම කියලා කියන්නේ. ඒ කියන්නේ කුසල මානසිකාර්යය තුළ හිත සතුටු වන්නට ඉඩ තැබීම. බුද්ධානුස්සතිය සිහිපත් කිරීම, ධර්මයේ පිළිබඳව මානසිකාර්යය පැවැත්වීම, ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව බැලීම, කල්යාණ මිත්‍රාශ්‍රය පිළිබඳව මෙනෙහි කිරීම, අර මුලින් කිව්වා වගේ ඔබට අර හිත පග්‍රහ කිරීමට අදාළව කිව්වා වගේ ඔසවා තැබීම පිළිබඳව අපි කරන කතා කිරීම. ඒ කියන්නේ හිත මනස ඔසවා තැබීම පිළිබඳව ඒ කරන කතා කිරීම තුළ අපිට සම්පහන්සනය තවදුරටත් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හිත සම්පහන්සනය වන්නට අවශ්‍ය අවස්ථාවලදී හිතට ඒ සම්පහන්සනය අපි ලබා දෙන්නට ඕනේ. ධර්මයේ පැත්තෙන් හිත සතුටු වන්නට අවස්ථාවක්. අර සමාධිය උපදවගත්තාම මේ සමාධිය තුළ රැඳී සිටියා කියන එක වරදක් නෙමෙයි. ඒ සමාධිය තුළින් ලැබෙන සැපය ප්‍රීතිය අරමුණු කළා කියන එක වරදක් නෙමෙයි.
හැබැයි ඒ තුල දිගින් දිගට මේ තුල ඉන්න ගියොත් එහෙම වෙන දේ තමයි ඒක පරිහානියටපත් වෙන එක. ඒ නිසා නමුත් ඒ සම්පහන්සනය කළ යුතු තැනදී ඒ සිතෙහි පවත්වන සම්පහන්සනය භාවනාවේදී ඊටාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා සම්පහන්සනතාවයත් මෙහිදී ප්‍රධාන දෙයක්. ඒ වගේම තමයි ඒ පණීතාදිමුත්තික බව. පණීතාදිමුත්තික කියලා කියන්නේ දැන් හිතේ තියෙන ප්‍රණීත බව. ඒ වගේම අජ්ජුපෙක්කනතාවය. අජ්ජුපෙක්කනතාවය කියලා කියන්නේ හිතේ තියෙන දැඩි උපේක්ෂා සහගත ස්වභාවයට හිතපත් කර ගැනීම. හිත කියන දේ අපි භාවනා කරනකොට හිතේ උපේක්ෂා සහගත ස්වභාවයට අපිපත් කර ගන්නට ඕනේ. ලෞකික අරමුණු විශේෂයි හිත සැලෙන්නේ නැති වෙන්න හිතේ තියෙන උපේක්ෂා සහගත ස්වභාවය පිළිබඳව යම් ස්ථාවරයක් හිතේ තියෙන්නට ඕනේ. ඒ ස්ථාවරය නැති වුණොත් වෙන්නේ අර අරමුණු පසුපස්සේ හිත පන්නගෙන යන්න පටන් ගන්න එක. ඒ නිසා ඒ අරමුණු පිළිබඳව අපේක්ෂා විරහිත බවක් අපිට තියෙන්නට ඕනේ. අනේ අපේක්ෂා විරහිත බව සහ මනස තුළ පවත්නා අජ්ජුපෙක්ඛන ස්වභාවය තමයි උපේක්ෂා භාවය කියලා කියන්නේ. එතකොට අපිට ඒ හිතේ තියෙන උපේක්ෂා බව වැදගත් වෙනවා. උපේක්ෂා භාවය සමගම අපිට පණීතාදිමුත්තික භාවය. ඒ කියන්නේ හිතේ තියෙන ප්‍රණීතවත් බව. අරමුණු වලින් මිදෙනකොට නිර්වාණය අරමුණු කොටගෙන පවත්වන්නට පුළුවන්කම මනසේ ගොඩ නැගෙනකොට අපිට ඒ තියෙන ප්‍රණීත සහගත බව අධි කුසලයේ තියෙන ඇලීම කියන ස්වභාවය අපි එතනදී තේරුම් ගන්නට ඕනේ. එතකොට එයට අදාළ සූත්‍ර දේශනාවන්, එයට අදාළ කරුණු පිළිබඳව අපි සම්මර්ෂණය කොට තිබීම හිතේ තියෙන අර අනිකුත් අසුභාදී මානසිකාරයන් පවත්වන්නට අපිට හිත ඒ විදිහට තබා ගැනීමට හේතුවක් බවට පත් වෙනවා. එතකොට මේ පණීතාදි මුත්තික භාවය කියලා කියන්නේ හිතේ තියෙන ප්‍රණීතවත් බව. දැන් අත්හැරීම කියන දේ තියෙන සැපය නොදන්නෝ හැමදාම එකතු කරගෙන දුක් විඳිනවා. හැබැයි එහි තියෙන සැපය දන්නා කෙනෙක් තව කෙනෙකුට දීලා එහි තෘප්තිමත් බවට එහි ප්‍රණීත බව භුක්ති විඳිනවා. අන්න ඒ වගේ මේ නිමිති ධර්මයන් පිළිබඳව අපි අත්හැරීම තුළ මේ මානසිකාරයක් භාවිත කිරීම තුළින් අපි වෙනස් විදිහට ඒ තියෙන යථාර්ථයේ තේරුම් ගැනීම තුළ ලෝකයා හොඳයි කියලා කියන තැන තියෙන ඇත්තම තේරුම් අරගෙන ඉන් මිදී වාසය කරන සිත් ඇත්තෙකු බවට පත් වෙනකොට එහි තියෙන ප්‍රණීතවත් බව කෙනෙකුගේ හිතට දැනෙන්නට පටන් ගන්නවා. එනිසා මේ ප්‍රණීතවත් බව පිළිබඳව ඔබ මානසිකාරය කළ යුතුයි. ඒ ප්‍රණීතවත් බව ධර්මයේ තුල විග්‍රහ වන ධර්මයේ තුල කතා කරන දෙයක්ද කියන එක ගැන ඔබ මානසිකාරයේ පැවැත්විය යුතුයි. පණීතාදිමුත්තික බව. ඒ වගේම නිබ්බාන රතා කියලා කියනවා නිර්වාණය කෙරෙහි නැමුණු නිවන කෙරෙහි මෙහෙයු නිවනත් එක්ක වාසය කරන ඒ ඉලක්කගත කරගත්ත කෙනෙක් බවට ඔබ පත්විය යුතුයි. නිබ්බාන රත පුද්ගලයෙක් නිබ්බානයේ ඇලුණු පුද්ගලයෙක් බවට ඔබ පත්විය යුතුයි. එතකොට මෙන්න මේ කියන කරුණු පිළිබඳව ඔබ ඔබේ හිත නැවත නැවත තබා ගන්නට ඕනේ. නැවත නැවත ඒ ඔස්සේ ඔබ මානසිකාර්යය පවත්වන්නට ඕනේ. එතකොට මේ මානසිකාර්යය පැවැත්වීම තුළ තමයි පින්නතුනේ විමුක්තිය කියන දේ සාධනය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමත් නැතිනම් අපේ හිත අර අසුබ කමඨහන අපි වඩනවා කියලා කිව්වට අපි දන්නේ නැහැනේ අසුබ කමඨහන කොයි තැන දක්වා කොහොම කළ යුතුද කියන එක ගැන. අන්න ඒ තැන දක්වා අපි මේ හිත අරගෙන යන්නට උපකාරවත් වෙන්නේ ඔය තියෙන දැනුම. එනිසා ඊට අදාළ සූත්‍ර දේශනාවන් හොයාගෙන ඊට අදාළ සූත්‍ර දේශනාවන් ඇසුරු කරමින් ඒ හිත අපි කොහොමද එතනදී භාවිත කරන්න කියන එක පිළිබඳව දැනුමක් අපි අපේ ජීවිතයට එකතු කරගෙන තියෙන්නට ඕනේ. ඒක ඊටාම පහසුයි. එතකොට මේ ගමන ඊටාම පහසුවෙන් යන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් අපි දන්නේ නැහැ හිතේ ඇතිවන ඒ තත්වයන්ට අපි උත්තර දෙන්නේ කොහොමද කියලාවත්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම අපි ළඟ ඒ දැනුම තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි පින්නතුනි බොජ්ජංග කෝසල්ල සූත්‍ර වශයෙන් උත් ඒ කියන්නේ බොජ්ජංග කෝසල්ල කියන්නේ බොජ්ජංග ධර්මයන් පිළිබඳව තියෙන දක්ෂතාවය. බොජ්ජංග ධර්මයන් පිළිබඳව තියෙන දක්ෂතාවය කියලා කියන්නේ දැන් සත්ත්ව බොජ්ජංග ධර්මයන් පිළිබඳව. එතකොට දැන් සෑම අවස්ථාවකම මේ බොජ්ජංග ධර්මයන්
පිළිබඳව අපිට භාවිත කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපේ හිත විසිරෙන අවස්ථාවලදී ඒ විසිරීම කියන පක්ෂයටම හිත තවදුරටත් අරගෙන යන්නට පුළුවන් බොජ්ජංග ධර්මයකට අදාළ මානසිකාරයක් නම් අපි පවත්වන්නේ. එතකොට ඒ හිතේ ඒ සමාධිය ආසේවනය කරන්න පුළුවන් කමක් නැහැ. නිවන දක්වා ඒ මනස අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. එනිසා හිතේ සත්ත්ව බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරය පිළිබඳව අපිට නුවණක් තියෙන්නට ඕනේ. එතකොට තමයි අපිට මේ අසුභාදී කර්මස්ථානයක් වඩනකොට ඒ අසුභ කමඨහන තුළින් අපි තේරුම් ගන්නේ මේක නිවන දක්වා අපි ඇති කරගන්නේ කොහොමද? නිවන දක්වාම මේ කමඨහන වඩන්නේ, දියුණු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට දැනුමක් උපදින්නේ එතන. එතකොට එහෙම නැති වුණොත් ඒ බොජ්ජංග නිස්ෘත බවකට අපිට නැති වුණොත් අපි ඊට පෙරම අර මානසිකාරයක් කියන තැනකින් අපි නතර වෙනවා. සාමාන්‍ය මානසිකාරයක් කියන තැනකින් අපි මේ කමඨහන එතනින් එහාට අරගෙන යන්න විදිහක් නැතුව අපි නතර කරගන්නවා. නමුත් මේ ශාසනය අපි ඉස්සෙල්ලා කියවනේ නිබ්බාන රතා කියලා. නැතිනම් නිර්වාණය පිළිබඳව ඇලුණු නිර්වාණය පිළිබඳව අපේක්ෂාවක් සහිතවයි මේ භාවනාව අපි ඉදිරියට අරගෙන යන්නේ කියලා. ඒකෝ දැන් අපිට මෙතනදී තුන්වෙනි කාරණාව හැටියට දකින්නේ ඒක නිර්වාණය ඉලක්කගත කරගෙන. නැතිනම් බෝධි අංගනේ බොජ්ජංග කියලා කියන්නේ. ඒකට ඒ නිර්වාණයට සමීපස්ත වුණ නිර්වාණයට අංගයක් බවට පත් වුණ නැතිනම් ඒ නිවීම කියන දෙයට අවබෝධයට කොටසක් බවට පත් වුණ ඒ මාර්ග විෂය උත්පාදනය කරන්නට පුළුවන් ඒ බොජ්ජංග ධර්මයන් පිළිබඳව තමන්ගේ හිතේ දැනුමක් තියෙන්නට ඕනේ. එතකොට තමයි මේ මනස එතනින් පෙරලා ගන්නට පුළුවන්කම තියෙන්නේ. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේ මම කොහොමද හිතට උපන් සමාධි නිමිත්ත නැවත අනික් පැත්තට දාන්නේ කියලා. ඒ කියන්නේ භාවනාව කරන පැත්තට නිවන පැත්තට තමන්ගේ හිත පත් කරගන්නේ කොහොමද කියලා. එතකොට ඇත්තටම ඒක නිවන පැත්තට හිත පත් කරගන්න පින්නතුනේ ඒ බොජ්ජංග ධර්ම පිළිබඳව තමන්ගේ තියෙන දැනුම් පද්ධතියත් එක්ක. බොජ්ජංග ධර්මයන් පිළිබඳව තමන්ගේ හිතේ ඒ දැනුම ගොඩ නැගෙනවා නම් තමන්ගේ හිතේ ඒ නුවණ තියෙනවා නම් අන්න තමන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිතේ තියෙන සමාධිය කියන දේ පාදක කරගෙන ඒ ප්‍රඥාව උපදින විදිහට තමන්ගේ හිත භාවිත කරන්නේ කොහොමද කියන දේ ගැන නුවණක් ඇති කර ගන්නට. ඒ නිසා අපි අපේ භාවනාව පිළිබඳව අපි සලකා බැලීමේදී අපි කෙසේද භාවනා කරන්නේ කියන කාරණාව ගැන අපි හිතා බලනකොට අපි තේරුම් ගත යුතුම දේ තමයි පින්නතුනේ අපේ හිත මේ කියන කාරණා පිළිබඳව හොඳ දැනුමකින් ඉදිරියට අරගෙන යන්නට අවශ්‍යයි කියන එක. ඒතකොට දැන් මේ අද කතා කරපු මේ කරුණු තුන ප්‍රධාන වශයෙන් කතා කළොත් හොඳයි කියලා ඒ විදිහට හිතුවේ. මොකද අර එකම ක්‍රමය නැතිනම් මේ භාවනාව කියන දේ එකම ක්‍රමයේ දැන් අසුභ භාවනාවට ඉඳගෙන මේක හිතාගෙන ඉවර වෙනකම් මේක හිතනවා කියන එක නෙමෙයි. මේකට තියෙන ක්‍රමය මොකක්ද කියලා අපි හිතලා බැලුවොත් මේ වගේ වටපිටාවක් තියෙනවා. මේ වගේ තව මේකට එකතු කරගෙන මේක ඉදිරියට අරගෙන යන්න කරුණු ගොඩක් තියෙනවා. එතකොට අන්න ඔය අංගේනොත් අපේ භාවනාවේම කොටස්. ඒ කොටස් ටික ඔබ ළඟ අද සමීපව තියනවාද කියන එක පිළිබඳව තමයි අද තීරණය කරගන්නට ඕන. ওই කොටස් ටික නැත්තම් මොකද වෙන්නේ? ওই කොටස් ටික නැත්තම් අද මේ භාවනාව සම්පූර්ණ එකක් බවට ඔබට පත් කරගන්න පුළුවන් කමක් නැහැනේ. ඇයි? එහෙමනම් පින්නතුනේ අර තමන්ගේ හිත සම්පහන්සණය වෙන්නෙත් නැත්තම් හිත ඔසවා තැබිය යුතු තත්ත්වයටපත් වෙන්නෙත් නැතිනම් හිත ඇද වැටෙනකොට ඒකෙන් නගා සිටුවීමේ කටයුතු හෝ නිග්‍රහ කිරීමේ කටයුතු හෝ සිදු වෙන්නේ නැති වෙනකොට බොජ්ජංගාදී ධර්මයන්ගේ සම්මිශ්‍ර භාවයකුත් නැති වෙනකොට එතකොට මේ භාවනාව පිළිබඳව එයාට තෘප්තියක් දැනෙන්නේ නැහැ. ඒ භාවනාවෙන් වෙන වැඩක් පේන්නේ නැහැ. මානසිකාර්යය තුළ ඉන්නකොට විතරක් කරකෙන් මිදීමක් පේනවා. ඒකෙන් නැගී සිටියට පස්සේ ඒකෙන් කරපු දෙයක් හෝ වුණ දෙයක් පිළිබඳව දැනුමක් නැහැ. ඒ නිසා එසේ අපේ මනස සකස් කරගන්නවාට වඩා අපි නිවැරදිව අර කරුණු හාත්පස කරුණු සමුදායක් එතනට එකතු කරගෙන මේක මේ ගමනේ අනේක තමයි කරන්නට අවශ්‍ය දේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අර අසුභ භාවනාව කියන එක නිවැරදි ලෙස භාවිත කරන්නට. නැතිනම් අසුභ සංඥාව කියන දේ පාවිච්චි කරන්නට.
එතකොට අසුබ සංඥාව පාවිච්චි කිරීමෙන් ලැබෙන දේ මොනවද අපේ ජීවිතේට? අසුබ සංඥාව පාවිච්චි කිරීමෙන් ලැබෙන දේ තමයි පින්නතුනේ ලෝකයේ සුබ වශයෙන් පවත්වන විපල්ලාසය දුරු කර ගැනීම. වැරදුණු පෙරළුණු සංඥාව ඉවත් කරලා අසුබ සංඥාව කියන තැන එළඹ සිටින බවට ගැනීම. ඒ අසුබයි කියලා කියන්නේ පිළිකුල් කියලා අර අප්‍රසන්න කරලා හිතේ ගැටීම් ඇතිව වාසය කරනවා කියන එක නෙමෙයි. ඒක අපි හොඳට නුවණින් තේරුම් ගන්නට අවශ්‍ය දෙයක්. මේක අවශ්‍ය වෙන්නේ මේකත් එක්ක අර අපි ඇඟේ අප්‍රසන්න දෙයක් ගෑවුනොත් එහෙම අපි ගිහිල්ලා පිරිසිදු කරගන්න එකත් එක්ක තියෙන පිළිකුල් බවට තරහකුත් දුම්නසකුත් ඇති කරගෙන. අන්න ඒ වගේ තැනකට යන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ අසුබ භාවනාව පිළිබඳව අපිට දේශනා කරලා තියෙන්නේ. ඊට වඩා සියුම් අර්ථයක් උත්පාදනය කර ගැනීම සඳහා. ඒකයි මේ හාත්පස මේ අසුබ භාවනාව මේ හාත්පස අනිකුත් දේවල් වලින් අපි ආවරණය කළේ. තමන්ගේ හිත මේකේ වඩනකොට ඒ අවස්ථාවල තමන්ගේ හිතට ඇතිවිය යුතු ඇති කරගත යුතු තව ගති ලක්ෂණ තව දේවල් ගොඩක් තියෙනවා. එතකොට අන්න ඒ දේවල් ඒ ගොඩට අනුව තමයි අපි අපේ මනස ඇත්තෙන්ම පවත්වාගත යුත්තේ. ඒක තමයි මෙතනදී ප්‍රධානම දේ අපි කතා කළ යුතු මූලිකම දේ බවට පත්වන්නේ. එතකොට පින්නතුනේ අපිට මෙතනදී විශේෂයෙන් සලකා ගන්නට පුළුවන්කම තියෙනවා අසුබය වැඩි යුත්තේ මෙන්න මෙබඳු වූ පරිසරයක් තුල කියන එක. ඒ වගේම අපි අසුබේ වැඩුවයි කියන එකත් එතකොට අපිට අමතක කරන්න පුළුවන්කම නැහැ. ඇයි අපි අසුබ භාවනාව කළේ? අපි කිව්වා නිර්වාණය ඉලක්කගත කරගෙන. එතකොට කෙනෙකුට අසුබ භාවනාව වඩලා නිවන් දකින්න පුළුවන්ද? අසුබ භාවනාව වඩලා නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. කොහොමද නිවන් දකින්නේ? අසුබ භාවනාව විතරක් පාදක කරගෙනද? නෑ, අසුබ භාවනාව විතරක් පාදක කරගෙන නිවන් දකින්නවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. අසුබ භාවනාව විතරක් පාදක කරගන්න නැතිව අපිට පුළුවන්කම තියෙන්නට ඕන විපස්සනාදී මාර්ගයත් ඒකට අනුයාත කරගන්නට, ගැළපෙන තැනින් ගන්නට. එතකොට තමයි අපිට ඒක නිවන දක්වා අරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් අර නියරක් රහින මිනිස්සෙක්ගෙන් අහුවාම ඔබ මොකද කරන්න කියලා එයා කියනවා මම වැඩ කරනවා. ඇයි? ගෙදරක් හදාගන්න කියලා. දැන් නියර රැස්සට ගෙවල් හැදෙන්නේ නැහනේ. හැබැයි නියර රහින් නැතුව හිටියා කියලා ගේ හැදෙන්නේ නැහැ. හැබැයි නියර රැහැලා අපහු නියරවල් බඳිනවා නම් බැඳලා වතුර පුරවලා හාලා මඩවල කුඹුර කරලා අස්වැනු නෙලලා අස්වැනු විකුණලා මුදල් වේගෙන මුදල් වලින් ගයක් හදන්න පුළුවන්. ඒකට ක්‍රමයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ භාවනාවේ අසුබ භාවනාවෙන් නිවන් දකින්න පුළුවන්. හැබැයි මේ පුළුවන් ක්‍රමය අපි අවබෝධයෙන් ඇති කරගන්නට අවශ්‍යයි. කොහොමද කරන්නේ කියන අවබෝධය අපි ළඟ තියෙන්නට ඕනේ. ඒ අවබෝධයෙන් යනකොට අපිට ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ අප්‍රමාදී වන්නට ඕනේ. ඒ සඳහා ඔබේ ජීවිතය මෙහෙවන්න කටයුතු කරන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි, කල්පනා කරගන්න. අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි මේ වෙලාවේදී විශේෂයෙන් අනුමෝදන් කරනවා. සියලුම දෙවියන්ටත් දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වුණා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. සියලුම මේ පරිලෝකීය ඥාතීන් අරමුණු කරගෙන පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අද ඔබට මේ උතුම් ධර්මලාභය සලසා ගැනීමට සීල කටයුතු කළ හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමන් ඇතුළු සීල කාර්ය මණ්ඩලයටත් පින්වත් ඔබ සීල දෙනාටත් උතුම් වූ නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.
සමාජ සංගායනා